ආයුබෝවන් සුබෝදෑසනක් ඒ වගේම සුබ සතියන්තයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද ජනවාරි මාසේ 15 දවස සෙනසුරාදා මාසේ මැදට අපි ඇවිත් අපි මැද සිට බලන්නට සූදානම් වටා පිටාවේ මොනවද සිදු වෙලා තියෙන්නේ කියලා. ඒ පිළිබඳව මැදිහත් සිතින් මැදිහත් වාර්තාකරණයක යෙදෙන්නට මෙතෙන් පටන් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අද දවසට අදාළ ජාතික පුවත්පත්, ඉරිදා දිනේ පුවත්පත් මේ සියල්ලම බැලුවම එක් එක් ආකාරයේ වැදගත් වෙන විවිධ පුවත් ඔවුන් සම්පින්ඩනය කොට තිබෙනවා, අපට ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබෙනවා. සියල්ලට මත්තෙන් ඊයේ සුවිශේෂ දවසක්, ඊයේ තයි පොංගල් දිනය තිබුණා. තයි පොංගල් දිනය වෙනුවෙන් නිවාඩු දිනයක් ලෙස නම් කරලා තිබුණා. ඊයේ ආරම්භුණු නිවාඩුව සඳුදා දක්වා දීර්ඝ වෙනවා. සඳුදා පොහොය දුරුතු පොහොයේදී තිබීමත් එක්ක මේ වසරේ මුල්ම පොහොය. ඉතින් අද මේ සතියන්තය බොහොම දීර්ඝ සතියන්තයක්. ඒ නිසා ඇතැම් අය ගම්බින් බලා ගිහින් ඇති, යම් යම් චාරිකාවන් වල යෙදিলা ඇති. ඒ චාරිකා යන්න, ගම්බින් යන්න, පහුගිය දවස්වල කෝච්චි යන්න හිටපු අයට ලොකු අපහසුතාවයකටත් පත් වෙන්න උනා. දුම්රිය හදිසි වර්ෂණයකට යාම නිසා ආදී පුවත් වාර්තාවලුත් තියෙනවා. නමුත් ඊයේ තයි පොංගල් සැමරුම කොහොමද රට පුරා සිදු වුණේ? මේ අපි ගෙවමින් ඉන්නේ වසංගත තත්ත්වයක්, වසංගත කාලයක්. ඒ වසංගත තත්ත්වය මැදවත් තයි පොංගල් සැමරුම් දිවයින පුරා පැවැත්වුණා. ඒ වගේම රටේ නායකත්වයේ ඉඳලා විවිධ නායක කාරකාදීන්ගේ සුභාශිංසන රට පුරා විසිර පැතිර සිටින අපේ හින්දු බැතිමතුන්, දමිළ සහෘදීන්ට පිරිනමනු ලැබුවා. ලෝකයම තයි පොංගල් සමරුවා. අපිත් තයි පොංගල් සමරුවා. ඒ කොහොමද කියලා අපි දැන් බලමු. අස්වැන්න නෙලීම සිදුවන්නේ ජනවාරි පෙබරවාරි මාසවලයි. මෙම මාස ශාස්ත්‍රීයත්වයෙන් පිරී පවතිනවා. මේ නිසාම තයි පොංගල් මේ මාසේ ආශ්‍රිතව උදාවනවා. තයි යනු දෙමළ ක්‍රමයට අවුරුද්දේ මුල් මාසයයි. දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ ජනයාගේ ආభాෂයෙන් අපේ රටටද තයි පොංගල් සැමරීම පැමිණි බව විශ්වාස කරනවා. ඕනෑම අයෙකුට උපකාරයක් කළහොත් ඊට කෘතවේදීත්වය දැක්වීම මනුෂ්‍ය සාරධර්මයක්. ස්වභාව ධර්මයට, සූර්යයට, කෘෂිකර්මාන්තයට සහාය වන සතා සිව්පාවුන්ට කෘතඥ සැලකීම තයි පොංගල් උත්සවයේ විශේෂත්වයක්. කලට වැසි රටට හොඳ කලක් ප්‍රාර්ථනා කරමින් දෙවියන්ට කන්නලහු කිරීමද මෙහිදී සිදුවනවා. නිවාස ශුද්‍ර පවිත්‍ර කොට පැරණි දෑ ගිනි තබා ඉවත් කිරීමද තයි පොංගල්හි විශේෂත්වයක්. සෝනේ දෙවියන් වෙනුවෙන් කිරි උතුරුවා නමස්කාර කරන දෙමළ හින්දු බැතිමතුන් මසක් පුරා කිරි ආහාර ගැනීමෙන් වැළකී සිටිනවා. සිය ගොවිතැනට සහාය වන ගවයින් නහවා සරසා කිරිබත් කැවීමෙන් පවා කෘතවේදීත්වය දැක්වීම දෙමළ හින්දු ජනයාගේ සිරිතයි. මේ අතර දමිළ හින්දු ජනයාගේ තයි පොංගල් දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සුභාශිංසනය කර තිබෙනවා. සුරක්ෂිත දේශයක් සඳහා ශාස්ත්‍රීයත්වයේ වෙනුවෙන් කැප වී සිටින සියලු සූර්ය දෙවියන්ගේ ආශිර්වාදය ජනාධිපතිවරයා ප්‍රාර්ථනා කර තිබෙනවා. හරිත කෘෂි කර්මාන්තයක් සඳහා වන ජාතික ප්‍රතිපත්තිය සාර්ථක වනු දැකීම බහුතර ශ්‍රී ලාංකික ජනතාවගේ අපේක්ෂාව වන අතර තයි පොංගල් සමය ඒ සඳහා දැඩි උද්‍යෝගයක් සපයන බවද ජනාධිපතිවරයා එම පණිවිඩයෙන් දක්වා තිබෙනවා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද තයි පොංගල් දිනය වෙනුවෙන් සුභාශිංසන පණිවිඩයක් නිකුත් කර තිබුණා. සෞභාග්‍යමත් දේශයක් ලෙස ලොවට පිය නැගීම සඳහා වූ උදාර අරමුණ සාක්ෂාත් කර ගැනීමේදී තයි පොංගල් දින අර්ථයන් මහ ගුපිටු බලයක් බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද තයි පොංගල් දිනය වෙනුවෙන් සුභාශිංසන කර තිබුණා. සබහාදහමට වඩාත් සමීප වීමේ අවශ්‍යතාව දැඩිව දැනෙමින් තිබෙන වකවානුවක සබහාදා මහා බඳුරු තයි පොංගල් වැනි සංස්කෘතික උත්සව අවශ්‍යයෙන්ම වඩා අර්ථයක් එක් කරන බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ තයි පොංගල් දින පණිවිඩයේ දැක්වුණේ කෘෂි කර්මාන්තයට නිසි බොහොමන පුදන තයි පොංගල් උළෙල ශ්‍රී ලාංකික ගොවියන් අද සමරන්නේ අනේක විද දුක් ගැහැට කම්කටොළු විඳිමින් මිනිසුන් ජීවත් කරවීමට ආහාර සැපයීමට වෙරදරන කාලයකදී බවයි. දිවයින පුරා දෙමළ හින්දු බැතිමතුන් තයි පොංගල් දිනය සමරන බව අප වාර්තාකරුවන් සඳහන් කළා.
මෙවර තයිපොංගල් උත්සවය වෙනුවෙන් වවුනියාව දිස්ත්‍රික් මහරෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇඳක් ලබා ගැනීමට රුපියල් මිලියනක මුදලක් පරිත්‍යාග කිරීමට ජාතික තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT මොබිටෙල් කටයුතු කර තිබෙනවා. උතුරු හා නැගෙනහිර SLT සාමාන්‍ය අධිකාරී එම් පද්මචුතන් මහතා අතින් වවුනියා දිස්ත්‍රික් මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කේ රාහුලන් මහතා වෙත අදාළ චෙක්පත බහර දීම සිදු වුණා. රටපුරා තයිපොංගල් සැමරුනේ එහෙමයි. අපි ඊළඟට බලමු එහා සම්බන්ධව අප ඉදිරිපත් කළ තවත් පුවතක් පහුගියදා වෙච්ච හදිසි දුම්රිය වර්ෂණය නිසා මගින් පත්වෙච්ච අපහසුතාව පිළිබඳව ඊයේ උදෑසන යලිත් දුම්රිය වර්ෂණයක් ආරම්භ කරනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ උපසභාපතිවරයා සේවයෙන් පහ කිරීමට විරෝධය පෑමක් විදිහට. එයත් පැය කිහිපයකට පස්සේ සමතයකට පත්වීමත් එක්ක තත්ත්වය නිමාවට පත් වූ බවයි කියන්නේ. දිවයින වාර්තා කරනවා පැය 5කට පසු වර්ජනය නවති දුම්රිය මගීහු දෙලොවක් අතර දුම්රිය ස්ථානාධිපතිවරු ඊයේ පෙරවරු 11:30ට පමණ නැවතත් හදිසියෙම වැඩ වර්ජනයකට එළඹීම නිසා දුම්රිය සේවා බිඳ වැටී තිබුණි. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ උපසභාපති නුවන් නිලංග මහතා වැඩතහනමට ලක් කිරීම පාලනාධිකාරිය විසින් ගත් අත්නෝමතික පෞද්ගලික පරිගැනීමක් බවත් ඒ හේතුවෙන් මෙම වැඩ වර්ෂණය ආරම්භ කරා කියලා තමයි සංගමේ සභාපති සුමේද සෝමරත්න මහතා දිවයිනට ප්‍රකාශ කරලා තිබෙන්නේ. කෙසේ වෙතත් ඊට පෙර රාත්‍රිය ගත්තත් ජනතාව දැඩි අපහසුතාවයට පත්වෙච්ච අවස්ථාවක් රාත්‍රියක් බවට පත් වුණා. ඉන් පස්සේ ඊයේ දවසෙත් මේ විදිහට වැඩ වර්ජනයකට යාම නිසා දුම්රිය දහවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරගන්නට ලැබුණේ නැහැ. පහුගිය කාලය මුළුල්ලේම විවිධ නිවාඩු අවස්ථා හැම ලැබෙනකොට මේ ආකාරයේ විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග යම් තැන්වල ක්‍රියාත්මක වෙනවා අපිට නිරීක්ෂණය වී තිබෙනවා. ඒ අතරේ Tamanගේ වෘත්තීය ගැටලු ඉල්ලීම් ඉදිරිපත් කරමින් තමයි හදිසියේ වැඩ වර්ජනයකට යාමට කටයුතු කළේ. එහිදී ගත ක්‍රියාමාර්ග හමුවේ තමයි ඊයේ දවසේ නැවත වැඩ වර්ජනයකට යන්නේ. මේ අතරේ දුම්රිය ස්ථානාධිපතිවරු විසින් දුම්රිය රියදුරන්ට පහර දුන් බවකට පැමිණිලි ලැබී තිබෙනවා. ඒ පිළිබඳවත් පරීක්ෂණ ක්‍රියාත්මක වන බව සඳහන් කරනවා. ඒ අතරේ අපට දැනගන්නට ලැබෙනවා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මැදිහත් වෙලා පොලිස් ආරක්ෂාව දුම්රිය ස්ථාන සඳහා යෙදවීම සඳහා කටයුතු කළ බවත් මගීන්ගේ සහ දුම්රිය ස්ථානවල ආරක්ෂාව සඳහා මේ විදියට කටයුතු කරන බවත් තමයි කියවෙන්නේ. කොහොම වුණත් මේ නිසා දැඩි ගැටලුකාරී අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වෙන්නේ. දිවයින වාර්තාව පමණක් නෙවෙයි අද ලංකාදීපයේ බැලුවත් ප්‍රධාන සිරස්තලය ඒකයි. පොඩි මැණිකේ උඩරට මැණිකේ හිටි ගමන් හිතූ තැන්වල නවත්තලා මගී ජනයා දහස් ගාණක් අතරමං දුම්රිය මගීහු ප්‍රකෝප වී කටයුතු කළ බවත් සඳහන්. පොලිසිය බස් ගෙනත් ගම්වලට යවති. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රවාහන අමාත්‍යතුමිය මැදිහත් වූ බවත් සඳහන් වුණා. කෙසේ වෙතත් අවසාන වශයෙන් බස් රථ යොදවලා අපහසුතාවට අසීරතාවට පත්වන මගීන්ට ගමන් පහසු සලසා දෙන්නට කටයුතු කළ බවත් කියවුණා. මෙන්න ඒ පිළිබඳව අද ලංකාදීප පුවත්පත මුල් පුවත් වාර්තාවක් ගෙන එන ආකාරය අපට දකින්නට පුළුවන්. දුම්රිය ස්ථානාධිපති හදිසි වර්ජනයේ නවති උපසභාපති යලි සේවයේ පිහිටුවයි කියලා ඊළඟට යලිපත් කළේ විනය පියවරවලට යටත්වයි කියලත් දුම්රිය සාමාන්‍ය අධිකාරී ප්‍රකාශ උපුටා දක්වමින් අද ලංකාදීප පුවත්පත මේ පිළිබඳව වාර්තා කරලා තියෙනවා. දකින්නට පුළුවන්කම තියෙනවා. වැඩිදුර පුවත් වාර්තාවකුත් තියෙනවා. අපි ඒකත් නරඹමු මොනවද තවදුරටත් සිද්ධ වෙලා තියෙන්නේ කියලා බලන්න. එක්කෝ දුම්රිය එන්ජින් රියදුරන් නැත්නම් දුම්රිය ස්ථානාධිපතිවරුන් එහෙම නැත්නම් දුම්රිය නඩත්තු සේවකයන් අවුරුද්දකට කිහිප වතාවක් මොනෑම් හෝ ඉල්ලීමක් මුල් කරගෙන වර්ජනය කරනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ තාම වර්ජනය කළේ නැත්තේ සිල්පර කොටන් හා සංඥා කුළුණු විතරයි. ඒවත් හරියට නඩත්තු කළේ නැති වුනහම ඕනෑ තරම් පීලි පැනපු අවස්ථාද තිබෙනවා. අපේ රටේ දුම්රිය සේවාව ඇත්තටම දුවන්නේ පීලි උඩ නෙවෙයි. පීල්ලෙන් පිට කියලයි අපට හිතෙන්නේ. පසුගිය පැය 24ක වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. වර්ජනය ක්‍රියාත්මක කළේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයයි. ඊට හේතුව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උපසභාපතිවරයාගේ වැඩතහනමයි. වර්ජනයෙන් වුණ පාඩුව ලක්ෂ 70යි. ඒ දුම්රිය දෙපාර්තමේන්තුවට පමණයි. දුම්රිය නැතුව මහමග කාලය කාපු විදේශිකයන්ගෙන් රටට වූ පාඩුවත් ගණන් සෑදිය යුතුයි.
ඇත්තටම දුම්රිය වර්ජනයට හේතු 24ක් ඉදිරිපත් වුණා. වැඩිම ඉල්ලීම් Tamanගේ පොකට්ටුව පැත්තෙන් බවයි මේ වර්ජන පිළිබඳව අදහස් දැක්වූ දුම්රිය ලොකෝමෝටිව් මෙහෙයුම් ඉංජිනේරු සංගමේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා පවසන්නේ. ඉල්ලීම් 24ක් ඉතාම දූෂිත ක්‍රියාවන්ට සම්බන්ධ වෙච්ච නිලධාරීන් මේ ක්‍රියාමාර්ග ගන්න එපා. ඒ මත්ද්‍රව්‍ය වංචා, වේශපත්‍ර හංගා ගැනීම සිදුවීම් මහ ජනතාවට පේන්න කරන ඉල්ලීම් නෙමෙයි. ඔය ඇත්ත. රටට ජනතාවට මාධ්‍යට කියන ඒවා නෙමෙයි ඉල්ලීම් කියන්නේ. මේක ඇතුලේ තියෙන විශාලතම මාෆියාව මෙහෙවන කණ්ඩායම තමයි දුම්රිය ස්ථානාධිපතිවරුන් කියන්නේ. නිසා ඔවුන්ගේ මාෆියාවට අහු වෙන්න එපා. වහාම රටේ ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා ක්‍රියාමාර්ගයක් ගන්න කියලා අපි මේ අතර දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතාද වර්ජන පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. මීට පෙර ඔවුන් කරපු වැඩ වර්ජනයේදී දුම්රිය සේවය පවත්වාගෙන සඳහා සාකච්ඡාවක් පැවැත්වුණා දුම්රිය පාලන කාර්යාලයේදී. එම ස්ථානට පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙක් තර්ජනය කරමින් රාජකාරී කටයුතු අඩාල කිරීමට උත්සාහ කෙරුවා. ඔවුන් පිළිබඳව වාර්තා කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු අපි වැඩ නතර කරලා තියෙනවා. ඒක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදාළ දෙයක් නෙමෙයි. ක්‍රියාමාර්ග සිද්ධ වුණේ ඔහුගේ අවිනීත හැසිරීම නිසායි. කොහොම වුණත් දුම්රිය සේවය අපි යථාර්ථ පාදන අවශ්‍ය කටයුතු කරනවා. දුම්රිය සේවය යම් බිඳවැටීමක් සිද්ධ වුණොත් යම් ස්ථානයක දුම්රිය එකක් දෙකක් මේ කැන්සල් වුණොත් ඒ සඳහා බස් රථය දිනුන අපි කටයුතු කරලා තියෙනවා. මේ වෙනකොට අපි කටයුතු ආරම්භ කරලා තියෙනවා. අද පෙරවරුවේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ පැවසුවේ යලිත් වර්ජනයක් ආරම්භ කරන බවයි. නමුත් අද පස්වරුවේ ප්‍රකාශ කළේ එම වර්ජනය අත්හිට වූ බවයි. අත්නෝමතික ලෙස මගේ සහෝදර දුම්රිය ස්ථානාධිපති සංගමයේ උපසභාපතිවරයාගේ වැඩ තහනමට ලක්වලා තියෙනවා දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා. හැබැයි වෘත්තීය අයිතියක් තියෙනවා. ඔහු වෘත්තීය සමිති නායකයෙක්. ඔහුගේ වැඩ තහනම් කරන්න හේතුපාදක වුණු කරුණු. නමුත් නිශ්චිත කරුණු කාරණා නැහැ. වැඩ තහනම් කිරීමේ විදුලි පුවතම ප්‍රශ්නගතකාරී. මේ වර්ජන නිසා ඇත්තටම අසරණ වන්නේ මගීන්. ඒ අතර විදේශිකයනුත් සිටීම රටට ලැජ්ජා සහගතයි. කොවිඩ් වලින් බැට කාලා යාන්තම් නැගිටින් හදන සංචාරක කර්මාන්තයේ ගෙල උඩින් දුම්රිය ගමන් කරනවා. හැටන් කොටගල ප්‍රදේශයේදී පොඩිමැණිකේ අතරමඟ නතර කළා. උරණ වූ ජනතාව දුම්රිය දෙපාර්තමේන්තුවට සිය විරෝධය මෙලෙස පළ කළා. එහෙන් අපි වේලාසන බුක් කරලා වැඩකට මෙතෙන් ආවට පස්සේ නෑ ඉතින් අපිට යන්න විදියක් නෑ. දැන් අපි කල්පනා කරන්න කොහොමද යන්නේ කියලා. අපි මේ බුක් කරලා ඒක තමයි මෙහෙ රිෆන්ඩ් කරන්න නැහැ කියන බලන්න ඕනේ. මොකුත් නෑ බස් වල යන්නේ. බලන්න පස්සරන අපි තමයි හැම එකෙම මේ බලන්න කොච්චර දුර යන්න ඕනද කියලා. අපි ආවේ කොළඹ ඉඳගෙන දැන් කොහොම හරි එක්කෝ ඒගොල්ලන් ස්ට්‍රයික් එක දිගට කරගෙන ගියා නම් අපි මේ ගමන එන්නේ නෑ. මේ ඇවිල්ලා මග නවත්තනවා කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න 100කගේ 200කගේ අපේ මේ 10ක 2000ගේ ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය වෙලා තින්නේ. මේ ගැන කියන්න කවුරුත් නෑ. පැමිණිලි කරන්න කවුරුත් නෑ. අපි අන්තිමට අහිංසක අසරණ වෙලා තින්නේ මේ ළමයි එක්ක මහපාරේ. ලංකාවේ නම කැත වෙන සම්පූර්ණම මේ වැඩවලින්. මේ විදිහට කරනවා. මොන්ට සල්ලි නැල්ලු ඩොලර් හිග කරනවා. ඔයිනසට එන්නේ කියලා උන්නාවට පස්සේ උන් නන්නත්තර කරනවා. ස්ට්‍රයික් කරන උන් පඩිගන්න නැතුව ඉන්නවා. එහෙම නැත්නම් රජය දීලා යන්න ඕන. රජයට නොහැකියාවන් තියෙනවා. එසේම නාවලපිටියේ සිට කොළඹ ආදුම්රියත් කඩු ගන්නාවේදී නතර කළා. ඒ නිසා මගීන්ට සිය විරෝධය පළ කරන්න සිද්ධ වුණා. දස් ගානක් අපිට ගිහින් තියෙන නුවරඑඳලා අපි ආවේ. පොඩි ළමයි ලෙඩ්ඩු ඉන්නවා. අපිට ඉතින් ආසාවක් නෙවෙයිනේ ගමන යන්නේ. එතකොට අපිට මේ වාගේ අසාධාරණ කරන්න හොඳ නැහැ. මේ කාලේ අපේ කාලේ අපරාධේ. කාලේ අපරාධේ. මෙතනින් බැස්සුවා. පොඩි උන්ට කන්නත් නැහැ. ඔන්න ඇත්තම කතාව. කොහොමද මහත්තයා අපි යන්නේ? මේ මහත්තයා ඊළඟ මදි මහත්තයා මුන්ට. ඔන්න චන්ද්‍රේන උන්ට ගහන්න ඕන මහත්තයා. හැමදාම මෙහෙමනේ කරන්නේ. ඒක රටක් ගෙනියනවා හරියට ගෙනියන්න ඕනේ. එහෙම නැත්නම් දෙන කට්ටියකට බාර දීලා යන්න එපා. මේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ තත්වයයි. මේ බලන්න මම මේ සීසන් එකක් අරන් අතේ සතු පහක් නැහැ දැන් බස් එකේ යන්නේ මම පයින් යන්නද එතකොට මම කැම එක අරන් එන්නේ ගෙදරින් උදේටයි දවල්ටයි කරන කාලේ දැන් යන්න විදියක් නැතු ඉන්නේ එතකොට මට කාට හරි අතපාලා යන්න වෙලා තියෙනවා මේ කරපු හරිම අසාධාරණ මම ඉල්ලන්නේ ගරු ජනාධිපතිතුමාගෙන් ඔබතුමාගේ කම වෙලා තියෙන්නේ ඔබතුමාට පුළුවන් වෙලා ජනාධිපතිතුමනි මේ ඇවිල්ලා මේ CGR එක ස්ට්‍රයික් කරන උන්ව මාරු කරලා දාන්න මේ එක්ක මේක පෞද්ගලිකරණය කරන්න ඔබතුමාගේ අයියා මේ යුද්ධ ඉවර කරා නම් ස්ට්‍රයික් නතර කරන්න ඔබතුමාට බැරි කමක් නැහැ ඔබතුමාගේ මිනිස්සු කියන්නේ ඔබතුමාගේ නායකත්වයේ බලය පෙන්වන්න දැන්වත් පෙන්වලා ඉන්න මේ ස්ට්‍රයික් නතර කරන්න මේ අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුගම මහතා පවසන්නේ හෙට දිනේ සිට දුම්රිය ස්ථාන හා දුම්රිය මගීන්ගේ ආරක්ෂාව සඳහා පොලිසිය යොදවන බවයි. ඒක තවත් වර්ජනයක
මුලක් වේද කියලායි අපිට තියෙන ප්‍රශ්නේ. දැන් අද දිනමින වාර්තා කරනවා දුම්රිය ස්ථාන ළඟම පොලිසියේ ස්ථානාධිපති යටතට දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් නැවතත් වර්ජන ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට කටයුතු දීමත් සමග සෑම දුම්රිය ස්ථානයක්ම ආසන්න පොලිස් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා යටතට පත් කළ බව මේ වර්ජන ක්‍රියාමාර්ගයත් එක්ක ගතු පියවර පිළිබඳව එලෙස දිනමින පුවත්පත වාර්තා කරලා තියෙනවා. කොමුණත් දුම්රිය කෝච්චිය පීලි එකකට එකක් ලං වුණොත් කෝච්චිය පෙරලෙනවා. හැබැයි ඒ වුණාට මේ දුම්රිය සේවයේ පීලි එක කෝච්චි පීලි වගේ ගමන් කරන්න ගත්තොත් එහෙම එකතු වීමක් කවදාවත් නැහැ. හැමදාම දකින්න ලැබුණේ එක් අංශයකින් තවත් අංශයකට චෝදනා නැගීමක් විනා එකමුතු ගමනක් යනවා නෙවෙයි අපට නිරීක්ෂණය වුණේ. කුස්ථානාධිපති වර්ජනේ අර වාර්තාවේ කිව්වා වගේ එහෙම නැත්නම් රියදුරෝ වර්ජනේ එවත් තව පිරිසක් වර්ජනේ මේ හැමදාම අපට අසන්න දකින්න ලැබිච්ච තත්ත්වය සහ මගී ජනතාව වඩාත් දුෂ්කරතාවයට පත් වුණේ ඇතැම් ජනතාව කිව්වත් වගේ දුම්රිය පිටත් නොවුණා නම් ඔවුන් මේ ගමන් පිටත් වෙන්නේ නැහැ. හැබැයි අතරමඟ හිටි හැටියේ නැවැත්තුවාම ඔවුන් දැඩි අසීරුතාවට පත් වෙනවා. එක් මගියෙක් කියනවා ඩොලර් නැතුව ඩොලර් හොයාගන්න විදේශිකයෝ ගෙන්ව ගන්න ආරාධනා කරනවා, කතා කරනවා, එන්න කියනවා. එන්න කියලා අහම යන්න කෝච්චි නැහැ. ඔවුන් මහමඟ අතරමං වෙනවා. මේකද වෙන්න ඕනේ කියන එක බලන්න අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ආසියාවේ සංචාරයට ආරක්ෂිතම රට ශ්‍රී ලංකාව. ලෝක සංචාරක කවුන්සිලය කියයි අපිට හොඳ නමක්, අපේ රටට හොඳ තැනක්, හොඳ කලක් සංචාරක ක්ෂේත්‍රයේ පැත්තෙන් යන්න පුළුවන් පුවතක්. හැබැයි මේ වගේ දේවල් ලෝකයට ගියාම සංචාරකයෝ ලංකාවට ඒ විද ආසියානු කලාපයේ සංචාරයට සුදුසු ආරක්ෂිතම රට ශ්‍රී ලංකාව බවට ලෝක සංචාරක කවුන්සිලය විසින් නම් කර ඇති බවයි කියන්නේ. ඊළඟට එහි තවදුරටත් තියෙනවා විදේශීය සංචාරකයන් සඳහා රට විවෘත කිරීමත් සමග ගත වූ මාස 3ක කාලය තුල සංචාරකයන්ගේ පැමිණීමේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්눔 කර ඇත. ගත වූ දින 11 තුල පමණක් සංචාරකයන් 31688ක් මෙරටට පැමිණ ඇති බවත් සඳහන් වෙනවා. සංචාරකයෝ වැඩි වශයෙන් එන තරමට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අලි ප්‍රවර්ධනය වෙන තරමට නගා සිටුවන තරමට ආර්ථිකයට යහපත් ප්‍රතිඵලත් කර ගන්නට පුළුවන්කම තිබෙනවා. අපි කවුරුත් දන්නවා මේ වෙලාවේ ආදායම් කඩා වැටීම රටටත් අපටත් බරපතල ලෙස බලපා තිබෙන කාරණාව ඔබත් විඳින්නේයි. එක පැත්තකින් වියදම් වැඩි වෙනවා, ආදායම් ඊට සාපේක්ෂව අඩු වෙලා තියෙනවා. රටටත් එහෙමයි. ඒ නිසා අපි බොහෝම ඕනෑකමින් ඉල්ලනවා එන අයත් අධෛර්යමත් වෙන මෙවැනි දෙයට නැවත නැවතත් ඉඩ තැබීම නම් සුදුසු වන්නේ නැහැ කියන එක. අපි ඊළඟට අවධානය යොමු කරන්නට ඕනේ තවත් විශේෂ පුවතක්, විශේෂ කාරණාවක් විදිහට දකිනවා. පසුගියදා බොරැල්ල ප්‍රදේශයේ සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේදී සොයාගත්තු අත්බෝම්බය පිළිබඳව පුවත දැන් අලුතෙන් වාර්තා වන පුවත තමයි අගරදුගුරු හිමිපාණන් මේ කෙරෙන පරීක්ෂණය පිළිබඳව නොසතුට පළ කිරීම. හැම පත්තරේම වගේ පිළිබඳව අපට මුණ ගැසෙනවා. දිනමින බැලුවොත් කතෝලිකයන්ට බොරු කරන අයගේ වැඩ ගැන හෙළිවෙමින් තිබෙනවා කියලා අගරදුගුරු හිමිපාණන් කියනවා. පොලිස් භාර ඇමතිතුමාගේ, පොලිසිය භාර මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ වචන එහෙම නැත්නම් මේ පිළිබඳ මැදිහත් වීම තරම පිළිබඳව උන්වහන්සේ සෑහීමකට පත්වන බවක් නැහැ. පොලිස්පතිතුමාගේ ගත ක්‍රියාමාර්ග පිළිබඳව සෑහීමකට පත්වන ස්වභාවයක් නැහැ. නමුත් අද අපට එම පුවත්පතම බලද්දී දකින්නට පුළුවන් බොරැල්ල පල්ලියේ බෝම්බ සිද්ධිය මහමොලකරුවා ළඟදීම අල්ලනවා මහජන ආරක්ෂක ඇමති එහෙම කියලා තියෙනවා. ඒ අතරේ පොලිස්පතිවරයා උපුටා දක්වමින් අපි ඒ පුවත්පතේම දකිනවා පැති කිහිපයකින් පුළුල් විමර්ශන කරනවා කියලා. දැනට අත්අඩංගුවටගෙන ඉන්න අය අතරේ මේ සිද්ධියට ඍජුවම සම්බන්ධය ඉන්නවා කියලා පොලිසිය භාර අමාත්‍යවරයා සරත් වීරසේකර අමාත්‍යවරයා ප්‍රකාශ කරද්දී අගරදුගුරු හිමිපාණන් අහනවා උදෑසන වරුවේ ඇවිත් ගිය සැකකටයුතු පුද්ගලයා ගැන පරීක්ෂණ කරන්නේ නැද්ද කියලා. ඒක බරපතල කාරණාවක් විදිහට මතු කරන මොකද CCTV දර්ශන වලිනුත් අවධානය යොමු කළ තියෙන පස්වරුවේ ආපු ගියපු අය පිළිබඳව කියලා තමයි සඳහන් වෙන්නේ. අද දිවයිනේ ඒ පිළිබඳව ඡායාරූප සටහනක් සහිතව වාර්තා කරනවා බොරැල්ල දේවස්ථානයෙන් හමු බෝම්බය කුමන්ත්‍රණය කාගේද? කුමන්ත්‍රණයක් තියෙනවා පොලිස් පරීක්ෂණ අපට සැකයි කාදිනල්තුමා කියයි. ඇපල රෝහල හා පල්ලියේ බෝම්බ සිද්ධි පිටුපස ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා. ඇමති සරත් වීරසේකර ඔක්කොම කියන්නේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා.
තියෙන කුමන්ත්‍රණයක් රටට හෙළිදරව් වෙනවා නම් තමයි වඩා හොඳ. නොන්ඩි ගසන පුද්ගලයා අල්ලන්න පොලිස් කණ්ඩායම් කිහිපයක් කියලා තවදුරටත් වාර්තා අතර දකින්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි ලංකාදීප පුවත්පත බැලුවත් මේ පිළිබඳ වාර්තා මුණ ගැසෙනවා. බොරැල්ලපල්ලියේ බෝම්බ සිද්ධිය කුමන්ත්‍රණයක් සිදු වී ඇද්දැයි සොයන්න දිගටම පරීක්ෂණ පවත්වන බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා උපුටා දක්වමින් අද ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙන ආකාරය අපට දකින්නට පුළුවන්. මේ අතර ඊයේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මාන්ත්‍රණ ශාලාවේ BMICH එකේ සුවිශේෂ කර්තව්‍යයන් දෙකක් සිදු වුණා. ඉන් අපි මුලින්ම උපුටා ගන්නට සූදානම් වෙනවා අද දිවයින පුවත්පත ඇසුරෙන් ඒ වගේම ලංකාදීප පුවත්පතෙත් අපට දකින්නට පුළුවන් අමරපුර උත්තරීතර මහනාහිමියන්ට ජනපති අතින් අක්තපත්‍ර ප්‍රදානය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක ධුරයෙන් පිදුම් ලැබූ දොඩම්පහළ චන්දසිරි නාහිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ රාජ්‍ය මහෝත්සවය ඊයේ පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මාන්ත්‍රණ ශාලාවේ පැවැත්වූ බව මේ පුවත් වාර්තා තුළ දකින්නට පුළුවන්. එහිදී උන්වහන්සේ කළ මහා ආගමික ශාසනික ජාතික මෙහෙවර පිළිබඳව පහුගිය සුනාමි කාලයේ ඉඳලා රට වෙනුවෙන් කළ මැදිහත්වීම් පිළිබඳව විශේෂයෙන් ජනාධිපතිවරයා සිහිපත් කළ බවයි සඳහන් වෙන්නේ. මේ අවස්ථාවට මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු මහා සංඝරුවන ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වූ බවත් දැනගන්නට ලැබෙනවා. අපි ලංකාදීප පුවත්පතෙත් ඒ අවස්ථාවේ ඡායාරූප සහිතව පුවත අද අපට කියවන්නට පුළුවන්කම තිබෙනවා. ඒ සමගම අපි ඊළඟට දිවයින ඊළඟට අනිකුත් පුවත්පත්වලත් විශේෂයෙන් දිවයින පුවත්පතේ දකින පුවත වන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ චරිතාපදානය ඇතුළත් චන්ද්‍රිකා කෘතිය එළි දැක් වූ අවස්ථාව. තරිදු තොටවත්ත විසින් රචිත ස්වයංකතන චරිතාපදානය චන්ද්‍රිකා කෘතිය ඊයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ චාන්තතර සම්මන්ත්‍රණ ශාලාවේදී එලි දුටු බව අද දිවයින වාර්තා කරනවා. ඒ පළමු පිටපත කතුරු තරිදු සහ සරසවි ප්‍රකාශක HD ප්‍රේමසිරි යන මහත්වරු විසින් අතනගල්ල රාජමහා විහාරාධිපති පණ්ඩිල ශ්‍රී ආනන්ද හිමියන් වෙත පිළිගැන් වූ ආකාරය අපට දකින්නට පුළුවන්. ඒ වගේම හිටපු ජනාධිපතිනිය සහ හිටපු අගමිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියකට සිටින ඡායාරූපයක් දකින්නට පුළුවන්. ප්‍රධාන දෙසුම පවත්වනු ලැබුවේ හිටපු අගමිනිසුරුතුමිය ශිරාණි බණ්ඩාරනායක නායක අධිකරණයේ ස්වාධීනත්වය රැකදී රටේ ගෞරවය රැකදීමට චන්ද්‍රිකා ක්‍රියා කළා. එවක චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය කටයුතු කළ ආකාරය පිළිබඳව යලි සිහි ගන්වමින් හිටපු අගමිනිසුරුතුමිය එලෙස එම අවස්ථාවේ ප්‍රධාන දෙසුම පවත්වමින් දැක්වූ අදහස් අපට මෙලෙස දකින්නට කියවන්නට පුළුවන්කම තිබෙනවා. චන්ද්‍රිකා ස්වයං චරිතාපදානය එළිදුටු අවස්ථාවයි ඒ අපි දැක්කේ. ඊළඟට දිවයින පුවත්පත අද වාර්තා කරනවා පොහොයත් ළඟ එනවා. කැලණියේ දුරුතු පෙරහර හෙට බව වාර්තා කරනවා. ඓතිහාසික කැලණිය රාජමහා විහාරස්ථානයේ වාර්ෂික දුරුතු පෙරහර සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව හෙට දිනේ සවස 7 සිට උඩමාළුවේදී පැවැත්වෙන බවයි කියවෙන්නේ. මේ පෙරහර උඩමාළුවට විහාරස්ථානයට පමණක් සීමා වන බවත් මේ වසංගත තත්ත්වය හමුවේ ඊයේ දිනේම වාර්තා කර තිබුණා. මාධ්‍ය විසින් අපට දකින්නට පුළුවන්කම තිබුණා. ඊළඟට අපි අවධානය යොමු කරන තවත් ඔබට වැදගත් වෙන පුවතක් විදිහට සලකන්නට පුළුවන්. දැන් මේ වෙලාවේ බොහෝ දෙනෙක් එක පැත්තකින් මේ බඩු මිල පිළිබඳව සහ ඇතිවී තිබෙන විවිධ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව වඩා වැඩි අවධානය යොමු කරනවා. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අපි ඉන්නේ වසංගතයක කියන එක පිළිබඳව අපිට අවසන් දත්ත වාර්තා බැලීමේදීත් ආසාදිතයෝ 16 දෙනෙක් මියගිය බවට වාර්තා වෙනවා මේ කොවිඩ් නිසා. 600කට එහා පිරිසක් ආසාදිත බවට පත් වූ බවට වාර්තා මුණ ගැසෙනවා. ඔබ දන්නවාද ඇමරිකාව ආදී රටවලට ඔමික්‍රෝන් ප්‍රභේදය දැඩි හිස රදයක් වී තිබෙනවා. ඇතැම් රටවල ඇතැම් ප්‍රාන්ත ඇතැම් කලාප ඇතැම් නගර වසා දමන්නට සිදු වෙලා තිබෙනවා. ඔමික්‍රෝන් ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. එවැනි පසුබිමක අපි දිනමින පුවත්පතේ අද දකිනවා ඔමික්‍රෝන් ආසාදිතයන්
රට පුරා යලි කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමක් ආරක්ෂා වීමට බූස්ටරය අත්‍යවශ්‍යයි. ව්‍යාප්තිය පාලනය ජනතාවට බහරයි. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම උපුටා දක්වමින් මෙලෙස දිනමින වාර්තාගෙන එනකොට ඇයි මේ වෛද්‍යවරු අපිට මේ කටයුත්ත බහර දෙන්න කියලා ඔබට හිතෙන්න පුළුවන්. ජනතාවගේ හැසිරීම මත තමයි, ජනතාව ඉස්සරහා දක්වන සහයෝගය මත තමයි ව්‍යාප්තිය පාලනය තවදුරටත් සිදුවනවාද නැද්ද කියන එක පිළිබඳව තීරණය කරන්න මේ වෛද්‍යවරුන්ට පුළුවන්කම තිබෙන්නේ. ආනන්ද විජේවික්‍රම වෛද්‍යතුමන් ඇතුළු කණ්ඩායම පහුගිය කාලයේ දරූ උත්සාහය, එතුමා වගේම තව බොහෝ දෙනෙක් සෞඛ්‍ය අංශයේ පහුගිය කාලයේ මුළුල්ලේම දරූ උත්සාහය අපට වතුර යන්න තවදුරටත් අපත යන්න නොදී රැකදීම අප සතු පරම යුතුකමක් වගකීමක් කොට අප ඔබට ඉදිරිපත් කරන්නට කැමති. ඔවුන් පුදුමාකාරයක පීඩනයක් දුකක් විඳින්නට සිදු වුණා. ඔවුන්ගේ ආදරණීයන්, සමීපතමයින්, දරුවන් ගැනවත් නොසිතා සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැඩි පරිශ්‍රමයක් ගත්තා රෝගී වූ රට නිරෝගී කරගන්න සහ ආරක්ෂක අංශය නිසා යලි එවැනි තත්ත්වයක් ඇති නොවන්නට නම් සහ රට වැස්සෙන, පාසල් වැස්සෙන, කාර්යාල කටයුතු අඩපණ වෙන, ව්‍යාපාර ඇන හිටින තත්ත්වයකට රට යා නොදී වළක්වා ගන්නට නම් ඔබට මට ලොකු වැඩක් කරන්න තිබෙනවා. ඒක එතරම් ලොකු දෙයක් නෙමේ, සුළු දෙයක් අපට කරන්න තියෙන්නේ සෞඛ්‍ය ආරක්ෂිතව සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් පිළිපදමින් කටයුතු කිරීමයි කරන්න තිබෙන්නේ. මේ පිළිබඳව තවදුරටත් විස්තර කථනයක් අපට අසන්න දකින්න ලැබුණා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය බටුවන්තුඩාව මහතා ඇතුළු පිරිස දැක්වූ අදහස් ඒ මාධ්‍ය හමුව ඉතාම සුවිශේෂ අවස්ථාවක්. අපි බලමු මොනවද තවදුරටත් එතුමන්ලා කියන්න කියලා. පවතින වසංගත තත්ත්වය හමුවේ මේ වන විට 24% ප්‍රමාණයක් ඔමික්‍රෝන් වෛරස් රෝගීන් බව හඳුනාගෙන තිබෙනවා. අවසාන වශයෙන් වාර්තා වූ තත්ත්වය ගැන සලකා බැලීමේදී දැන්ට සති 3කට කලින් තත්ත්වය සලකා බැලීමේදී 12%-24% අතර ප්‍රමාණයක ඔමික්‍රෝන් රෝගීන් වාර්තා වෙන බව තමයි දැන් පෙනෙන්නේ. සති 3 කියන්නේ ඉතාම දීර්ඝ කාලයක් මේ වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳව. මේ වෙන විට වැඩි අගයකට පැමිණ තියෙන්නට පුළුවන්. එම නිසා ඉතාමත් වැදගත් ඔබගේ එන්නත් මාත්‍රා ලබා ගැනීම. කොවිඩ් වෛරසය මර්ධනය සඳහා වූ එන්නත් කරන වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මකයි. ඒ සඳහා වූ එන්නත් කරන සතියක්ද ප්‍රකාශයට පත් කෙරුණා. කෙසේ වෙතත් මිත්‍යා මත හේතුවෙන් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමට ජනතාව මැලිකමක් දක්වන බවයි සෞඛ්‍යාංශ ප්‍රකාශ කළේ. කොවිඩ් මර්ධනය සඳහා ලබා දෙන එන්නත්කරණය ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා දෙන බවට වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කර තිබියදී මේ සඳහා යොමු වීම ඉතාමත් අඩු මට්ටමක පැවතීම ඔබ සහ ඔබගේ පවුලේ අයවලු මෙම රෝගය සඳහා යොමු වීමට ඇති හැකියාව වැඩි කරන බැවින් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා සියලු දෙනාටම එන්නත් කරන වැඩපිළිවෙල සඳහා යොමු වෙන ලෙස. බහුතරයක් මේ සඳහා පළවෙනි සහ දෙවෙනි මාත්‍රාව සඳහා යොමු වූද විවිධ හේතුන් මත විශේෂයෙන්ම මිත්‍යා මත නිසා මේ සඳහා යොමු වීම ඉතා අඩු ප්‍රවණතාවයක් තිබෙන්නේ. අද අපට පත්තරෙත් මුණ ගැසෙනවා දිනමින බූස්ටර් මාත්‍රාව ගැන පැතිරෙන කටකතා බොරු. විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිස් චන්ද්‍ර උපුටා දක්වමින් මේ වාර්තාව ගෙන එන්නේ. බූස්ටර් මාත්‍රාව තවමත් බොහෝ දෙනෙක් ලබාගෙන නැති බව සඳහන් වෙනවා විවිධ මෙවැනි කියපු මේ මත හමුවේ. ඊළඟට රාජ්‍ය සූදානම් වෙනවා, සෞඛ්‍යාංශ සූදානම් වෙනවා නොමිලේම සිව්වන මාත්‍රාවවත් ලබා දීම සඳහා ප්‍රමාණවත් පරිදි එන්නත් ඔග මෙරටට ගෙන්වා ඇති බව තමයි දැනටමත් කියවෙන්නේ. තව බොහෝ වාර්තා තියෙනවා. හදිසි විදුලි බිඳ වැටීම් වෙනවා, වෙන්නේ නැහැ කියන බිඳ වැටීම් වෙනවා. ඒකට හේතු මොකක්ද? මේ වරද එහෙම නැත්නම් මේකට හේතුව විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාවද, විදුලි බල මණ්ඩලයද, මේ දෙකමද? මේ විවිධ කාරණා අපට අද දවසේ මුණ ගැසුනේ. වගේම සතුසින් සහන මල්ලක් නැවත හඳුන්වලා දීලා තියෙනවා. මේ ආදී විවිධ පුවත් සමග යලි මුණ ගැසමු කෙටි විරාමයකින් පස්සේ. අයිත් බලමු පත්තර මොනවද අද වාර්තා කරලා තියෙන අනෙකුත් කාරණා කියලා. දැන් මේ දවස්වල මේ විදුලිය පිළිබඳව ගත්තහම කොයි වෙලේ කපයිද දන්නේ නැහැ, කරන්ට් එක කොයි වෙලේ ආයිද දන්නේ නැහැ කියලා තමයි ජනතාව
අවිශ්වාසයෙන් ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. විදුලි බල මණ්ඩලය කිව්වත් විදුලිය කප්පාදු කරන්නේ නැහැ කියලා සමහරවිට කප්පාදු කරපු අවස්ථා තියෙනවා. ඊළඟට කප්පාදු කරයි කියලා හිතපු වෙලාවට විදුලිය දීපු අවස්ථාත් තියෙනවා. තියෙන්නේ අවිනිශ්චිත තැනක. අද දිවයින වාර්තා කරනවා අක්‍රීය බලාකාර පණ ගන්වන්න ඩීසල් මෙට්‍රික් ටොන් 1500 බැගින්. දිනකට තෙල් සංස්ථාව මෙට්‍රික් ටොන් 1500 බැගින් විදුලි බල මණ්ඩලයට නිකුත් කරන්න පියවර ගැනීම පිළිබඳව දිවයින මේ වාර්තා කරන්නේ. ගම්මන්පිල තෙල් දෙනවා නම් විදුලිය කැපිලි නෑලු. තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබා දීමක් සිදු කළොත් විදුලි කප්පාදුව නතර කළ හැකියි විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩ්‍රු නවමානි පැවසුවා කියලා ඇන්ඩ්‍රු නවමානි මහතාව පුටා දක්වමින් අද වාර්තා කරනවා දිවයින පුවත්පත. තෙල් සංස්ථාවට මේ තෙල් ස්ථාව පිට මේ පිළිබඳව පැටවීම වැරදි කියලා බලශක්ති අමතුමා ඒ අතරේ කියනවා. ඇයි එතුමා එහෙම කියන්නේ? එහෙම කියන්නේ හේතුව තමයි දැන්ටත් විදුලි බල මණ්ඩලයේ තෙල් සංස්ථාවට බිලියන ගණනින් ණයයි. එහෙම පසුබිමක තමයි මේ විදිහට තවදුරටත් තෙල් සපයා දෙන්නේ රටේ විදුලි අවශ්‍යතාවය සපුරා දීම සඳහා. මේ වෙනකොට තෙල් ටික එදා වේල හොයාගෙන දුවන තැනකට පත් වෙලා තියෙනවා විදුලි බල මණ්ඩලය. එදාට ලැබෙන තෙල් ටිකෙන් තමයි විදුලි බලය ජනතාවට සපයා දෙන්න හැකි වෙලා තිබෙන්නේ. දිනමින වාර්තාවක තියෙනවා තෙල් සංස්ථාවෙන් ලංවීමට දිනකට ඩීසල් ටොන් 1500ක් කියලා වාර්තා කරලා. මේ පිළිබඳව ලංකාදීප පුවත්පත බැලුවත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා කැලණි 30ට තෙල් දුන්නා. බලාගාර ගෙන යන්න දිනකට ඩීසල් ටොන් 1500 බැගින් තෙල් සංස්ථා සභාපති තෙල් ටිකක් ලැබෙයි. විදුලි බලාගාර යලිත් පණ ගන්වයි. කැලණි 30ත් හරි විදුලි බල මණ්ඩලය කියයි. මේ අතරේ අපි ඔබට අවධාරණය කරන්න කැමති කාරණාවක් දෙකක්. එකක් තමයි මේ විදිහට විදුලි බල මණ්ඩලයට තෙල් ටිකට ගෙවා ගන්න බැරුව ඉන්නේ ඔවුන්ටත් අයවිය යුතු මුදල් බොහොමයක් අය වෙලා නැහැ. හිඟ බිල්පත් ගොඩ ගැසී තිබෙනවා මිලියන බිලියන ගණන් වලින්. ඒක බරපතල හේතුවක්. ඒ නිසා මේ සේවාවන් ලබා ගන්න සෑම දිනාගේම යුතුයකම වගකීමත් මේ වෙලාවේ සිහිපත් කරන්නට ඕනේ. ඊළඟට මේ විදුලි උත්පාදනය අප භාවිත කරන ප්‍රභවයන් ගත්තාම ඩීසල් වලින් එහෙම නැත්නම් දැවි තෙල් වලින් ඉන්ධන විදුලිය නිෂ්පාදනයට යාම පිරිවැය. ඊට පස්සේ ගත්තාම ජල විදුලි උත්පාදනය ගත්තාම වියලි කාලගුණයක් આવොත් හරියට ජලය කළමනාකරණය කරගත්තේ නැත්නම් එතන දැඩි ගැටලුකාරී තත්ත්වයක් වෙනවා. ජලාශය ඇතැම් මේවා 35ක ධාරිතාවක් තියෙන්න කියලා කියනවා. මේ සියල්ල මැද අර පිරිමැස්මෙන් පරිහරණය කිරීමත් ඊටාම වැදගත් බව සඳහන් කරන්නටත් ඕනේ. ඉතිරි කරන්න පුළුවන් හැම අවස්ථාවකම එක් විදුලි බල්බයක් නිවලා දමන්නට පුළුවන් නම් ඒ ආකාරයෙන් හෝ ඉතිරි කරන්නට පුළුවන් හැම අවස්ථාවකම අපටත් ඒ වාසියක් බව විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. රටටත් ඒ වාසියක් වනවා. අනිවාර්යෙන්ම අවසාන වශයෙන් එකතු වෙලා එනකොට කොහොම වුණත් අපි පහුගිය කාලය මුළුල්ලේම විදුලි බල උත්පාදනය පිළිබඳව එම නැත්නම් රටේ විදුලි අවශ්‍යතාව සැපරීම පිළිබඳව අපේ ආණ්ඩු ඒ වගේ මේවා නායකයෝ ගත්තු තීන්දුව තීරණ බලධාරීන් නිලධාරීන් කටයුතු කළ ආකාරය ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්ද? ඉදිරි කාලේ අපිට මොනවා කරන්න වේවිද? මොනවද කරන්න ඕනේ? මේ ආදී වශයෙන් අපි විමසා බැලීම වැදගත්. ප්‍රවෘත්ති වාර්තාවක් තියෙනවා. බලමු දැන්. දිනවල නිතර විදුලිය කපන බවට සහ කපන්නේ නැති බවට විවිධ ප්‍රකාශ නිකුත් වනවා. සමහර ප්‍රදේශවලට විදුලිය කප්පාදුවක් ක්‍රියාත්මක වුණා. අපේ රටේ තරම් විදුලි ජනන යන්ත්‍ර අක්‍රිය වෙන රටක් මේ ලෝකයේ වෙන කොහෙවත් නැතිව ඇති. නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් තවමත් මාසයක් පුරා අක්‍රියයි. ගල් අඟුරු ටෙන්ඩරය ලෝකයේ කිසිදු රටක් මේ වන තෙක් බාරගෙන නැති බවටත් වාර්තා වුණා. ජනාධිපතිතුමාගේ දැක්ම අනුව 2030 දී පුනර්ජනනීය විදුලි උත්පාදනයට රට ගෙන යාම ප්‍රමුඛ කාර්යයක් වනවා. පුනර්ජනනීය විදුලි උත්පාදනයේදී අපට ඉතා වැදගත් වන්නේ සූර්ය බලය සහ සුළං ශක්තියයි. අපේ රටේ විශේෂයෙන් සූර්ය බල ශක්ති ව්‍යාපෘති වලට ඇත්තටම අනුමැතිය දුන්නේ නැති තරම්. බලපත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක වුණත් අත යට ගනුදෙනු වලට ප්‍රමුඛතාව ලැබුණා. සූර්ය බල ශක්ති ව්‍යාපෘති අරන් ආව සමහරු හැරිලා ගියා. ඒ ඉල්ලන අත යට ගණන් දෙන්න බැරි නිසා මේක හැම ආණ්ඩුවක් යටතේම සිදු වෙලා තියෙනවා. අපේ රටේ බොහෝ විදුලි බල ක්ෂේත්‍රයේ බලධාරීන් ඇත්තටම ගල් අඟුරු සහ ඩීසල් වලට හදිසි මිලදී ගැනීම් වලට කැමති. ඒ අතයට ගනුදෙනු හරහා කොමිස් ගන්න පුළුවන් නිසා. ඇත්තටම අපේ රටේ දවසකට විදුලි පරිභෝජනය මෙගාවොට් පැය 45යි. ඉන් මෙගාවොට් පැය 2.6ක් පුනර්ජනනීය උත්පාදනයයි. ඒ කියන්නේ සූර්ය බලය සහ සුළං බලයයි.
ජල විදුලිය මේ දිනවල භාවිත වන්නේ මෙගාවොට් පැය 15යි. ඉතිරි ටික සියල්ල ඩීසල් සහ ගල් අඟුරුයි. ඒ කියන්නේ මෙගාවොට් පැය 27.5ක්. මෙගාවොට් පැය 27.5ක් සඳහා වන ඩීසල් සහ ගල් අඟුරු සල්ලි යන්නේ ඔක්කොම විදේශවලට. ඒ කියන්නේ අපේ අතින් යනවා. නිකන් ලැබෙන සූර්යාගෙන් අඩුම ගානේ මේ පායන කාලේවත් ප්‍රයෝජනයක් ගන්න කිසිම කෙනෙකුට උවමනාවක් නැහැ. විදුලි බල පනතේ ඇති 43 වන වගන්තියේ හෝ කියන වචනය නිසා පුදුම හානියක් සිදු වෙලා තියෙන්නේ. මෙගාවොට් 10ට අඩු පුනර්ජනනීය බලශක්ති බලාගාර හදන්න ඕනෑතරම් ආයෝජකයෝ ලංකාවේ ඉන්නවා. එම පනත වෙනස් කර මෙරට පුනර්ජනනීය බලශක්ති උත්පාදනයට අවස්ථාව දෙන්න කියලා බොහෝ පාර්ශව පවසනවා. රටට වාසිදායක පනත් වෙනස් කිරීමට වෙරදරන මෙරටේ මෙවැනි වැදගත් පනත් වෙනස් කිරීමට උත්සාහ දරන්නේ නැත්තේ ඇයිදැයි අදටත් ප්‍රශ්නාර්ථයක්. මේ වගන්තිය වෙනස් කරන්න අවශ්‍යමයි. පුනර්ජනනීය විදුලි උත්පාදනයට හානි කරන්නේ මේ වගන්තියේ හෝ කියන වචනයයි. සූර්යයට පගාව දෙන්න බැරි නිසා මේ වගන්තිය වෙනස් කරලා හරි පාරට මේ රට ගන්න බොහෝ විදුලි බල ලොක්කන්ට උවමනාවක් නැහැ. එනිසා හැමදාම ඩීසල් සහ ගල් අඟුරු ප්‍රශ්න හේතුවෙන් විදුලි බිඳ වැටීමත් එක්ක අපට ජීවත් වෙන්න සිද්ධ වෙලා. පුනර්ජනනීය විදුලි බල මාර්ගයේ මේ රට කෙසේ හෝ ගෙන යාමේ අවශ්‍යතාවය දැන් ඉතා පැහැදිලි. අදත් විදුලිය කපන්නේ නැද්ද? විදුලිය කපනවද කියලා නිවැරදි උත්තරයක් නැහැ. ඒකට හේතුව දෙනම කිව්ව ඩීසල් තාමත් ලැබිලා නැති බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා. මේ සතියන්තයේ විදුලි උත්පාදනයට අවශ්‍ය ඩීසල් දෙන්න ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළ බව එහි සභාපතිවරයා ප්‍රකාශ කළා. විදුලි බල මණ්ඩලය මේ අවස්ථාවේදී තීන්දුව කරලා තියෙනවා ඔවුන්ට ගල් අඟුරු මගින් ලබා ගන්න බැරි වෙන විදුලිය ප්‍රමාණය ඩීසල් භාවිතා කරලා ලබා ගන්න වෙනවා කියලා. ඒ අනුව පසුගිය දවස් දෙක තුනම අපි සාකච්ඡා කරා. ඒ අනුව අපි මූලිකව ඉදිරි දින කිහිපයට අපි ලබා දීමට තීන්දුව කරලා තියෙනවා ඩීසල්. කෙසේ වෙතත් අපි විශාල ඩීසල් මෙට්‍රික් ටොන් 1500ක් විදුලි බල මණ්ඩලයට අවශ්‍යයි දවසක විදුලිය නිෂ්පාදනයට ඩීසල්. ඉතින් මේක විශාල මුදලක්. ඒක නිසා සේවදත් අපි ලබා දෙන්න දැන් තීන්දුව කළා තියෙන්නේ. හැබැයි අපි විදුලි බල මණ්ඩලය දැනුවත් කළා තියෙනවා. විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබා ගන්න අවශ්‍ය මුදල් කනිතෙල් සංස්ථාවට ලබා දෙන්න. ඒ කෙසේ වෙතත් එළඹෙන අඟහරුවාදා දිනේදී ඒ පිළිබඳව තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. එහිදී ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවා. විදුලි බල මණ්ඩලය මේ වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට බිලියන 91ක් ණය බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවම ප්‍රකාශ කළා. ඇහුවොත් මේ ආයතන දෙකම පාඩුයි. මේ විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබන ව්‍යාපාර බවට පත්වන්නේ කවදාදැයි ඇත්තටම ජනතාව ප්‍රශ්න කරනවා. ඒ නිසාම තමයි උදේගමන් පිළ ඇමතුමා පහුගියදා කිව්වේ දුප්පත්තු දෙන්නෙකුට එකිනෙකාට උදව් කරගන්න බෑ කොහොමද එහෙම උදව් කරගන්න කියලා. හෙට පත්තරවල තියෙනවා ඊටාම සුවිශේෂ වන කාරණා කීපයක්. මැලේසියාවෙන් අපේ විදුලි ලෝකෙකට අල්ලස් නඩුවක් පිළිබඳව, ඊළඟට විදුලියේ ලොකු පුටුව යුගදනවියේ හිරවීම පිළිබඳව, මේක වසර 52ක ඉතිහාසයේ කවදාවත් නොදැකපු තත්ත්වයක් කියන එක, තෙලේ බලයේ ප්‍රමිතියේ හිල් තියනවා කියලා මේ ආදී විවිධ වූ වාර්තා අපට සතියාන්ත පුවත්පත්වලින් හෙට දවසේ විස්තර ඇතිව ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. විදුලිය පිළිබඳ එහෙම වෙනකොට විදුලිය සහ තෙල් මේ දෙක පිළිබඳව අපි කතා කළා. තොරතුරු වාර්තා ඉදිරිපත් කළා. ගෑස් පිළිබඳව තවදුරටත් ගෑස් හිඟ පිළිබඳව කියනවා. ගෑස් පිපිරීම පිළිබඳව වාර්තා වෙනවා. මේ අතරේ ලිත්‍රෝ සමාගමේ සභාපතිවරයා ඉවත් කළ නැවතපත් කිරීමක් සිදු වෙනවා. ජනාධිපතිවරයා නිරීක්ෂණ චාරිකාවකට යනවා. මේ අතර වාරේ ගෑස් සම්බන්ධව ඇති වී තිබෙන මේ ගැටලුකාරී තත්ත්වය කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් බව, සැලසුම්ගත වැඩපිළිවෙලක් බව ලිත්‍රෝ සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපතිවරයා නලින් සමන්ත මහත්මයා ඊයේ ප්‍රකාශ කළා. බලමු මොකද කියන්නේ කියලා. හරියට සැලසුම් සහගත ක්‍රියාමාර්ගයක් තමයි සිදු වෙලා තියෙන්නේ. මේ සියලුම පිපිරීම් ටික පෙබරවාරි මාසයේ ගෑස් ටෙන්ඩරේ ඉවරනාට පස්සේ මේක නවතින බව මම දන්නවා. මොකද හේතුව මම රටේ ජනතාවට කියනවා හොඳ අවදියෙන් ඉන්න. ඔය තැන් වල පිපිරීම් මේවා මේ කම්පැනියේ මේ සංවිතය වෙනස් කරලා මේ කරන වැඩ නෙමෙයි. හැබැයි මේ ඔක්කොම මේ ව්‍යාකූල තත්යකට පත් කරන්න එන්නේ මේ පෙබරවාරි මාසයේ ගෑස් ටෙන්ඩරේ. මොකද මේ ගෑස් ටෙන්ඩරේ හරියටම පෙබරවාරි මාසයේ ඉවරනාට පස්සේ බලන්න මේ වගේ අර්බුද මතුවේද කියලා. මේව මතුවෙන්නේ නැහැ. අපට උදව්වක් කරන්න මේ ආයතනය ගොඩ දාගන්න. මොකද මේ රාජ්‍ය සම්පත් විනාශ කරලා පෞද්ගලික සමාගම් වලට මේ ගෑස් මාපියාව අරන් යන්න ඉඩ දෙන්න එපා කියන එකයි මම ඉල්ලන්නේ.
අප නිරන්තරයෙන්ම සඳහන් කළේ ලිට්‍රෝ සමාගම ඈවරකොට හෝ පෞද්ගලික සමාගමක් එන්න උත්සාහ දරන බවයි. ඒ බව ලිට්‍රෝ සුරකීමේ සභාපතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් තවදුරටත් තහවුරු වනවා. නමුත් අපට ඇති ප්‍රශ්නය ගෑස් පුරවන්නේ පාරිභෝගිකයින් නෙවෙයි. සංයුතය වෙනස් කරන්නේත් පාරිභෝගිකයින් නෙවෙයි. පිපිරීම් කුමන්ත්‍රණයක් නම් සැලසුම් සහගත නම් ඒ පුද්ගලයින්ගේ නම්කම් හෙළිදරව් කිරීම වගකිව යුතු බලධාරීන්ගේ වගකීමක්. ගෑස් ගැනයි අපි ඒ බැලුවේ. ඒ අතරේ එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් දැම්ම සතොස එවැගේම වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා සූදානම් වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. නෑගම් යන්න බඩු මල්ලක් සහන මල්ලක් හදලා දීලා. හැබැයි මේක පොඩි ගානක් වෙන්නෙත් නෑ. රුපියල් 3998කට තමයි මේ මල්ල දෙන්නේ. මල්ල ගන්න සල්ලි මල්ලක් දෙන්න කවුරු හරි ඉදිරිපත් වුණොත් ඒකනම් ලොකු දෙයක් කියලා අපිට කියන්න පුළුවන්. කොහොම වුණත් සතොසෙන් ඊට වඩා වැඩිපුර වටින බඩු මල්ලක් 3998කට ලබා දෙනවා කියලා වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා කියනවා. මේ ටිකක් සතුටින් ටිකක් නෙමෙයි ගොඩක් සතුටින් ඉන්න බව පේනවා. පහුගිය දවස්වල තිබ්බ කනස්සලු ස්වභාවය ටිකක් වෙනස් වෙලා කියලා. මොකද සතොස ලාභ ලබනවා කියලා එතුමා කියනවා. ඒ ගැන මාධ්‍යයට ස්තුතිවන්ත වුණා. මේ පිළිබඳව ජනතාව අතරට තොරතුරු රැගෙන යාම නිසා කොහොම වුණත් බන්දුල ඇමතිතුමා මොනවද මේ බඩු මල්ල ගැන කියන්නේ කියලා අපි දැන් පිටේ සම්බ කිලෝ 10ක්, සුදු සීනි කිලෝවක්, රතිපරිප්පු කිලෝවක්, ඉන්දියාප්ප පිටි කිලෝවක්, හාල් මැස්සන් ග්‍රෑම් 500ක්, නූඩල්ස් ග්‍රෑම් 400ක්, මේසලුණු ග්‍රෑම් 400ක්, පොල් ගෙඩි 2ක කිරි, මිරිස් කුඩු ග්‍රෑම් 100ක්, ගම්බිරිස් කුඩු ග්‍රෑම් 100ක්, තුනපා කුඩු ග්‍රෑම් 100ක්, කා කුඩු ග්‍රෑම් 100ක්, STC තේකොළ ග්‍රෑම් 100ක්, ඇඟගල්වන සුවඳ සබන් කැටයක්, සතුස සඳුන් සබන් කැටයක්, දැස්සෝදන දියර ග්‍රෑම් 100ක්, සෝයා මීට් ග්‍රෑම් 90ක්, සතොස TFM අගේ සහිත රෙදි සෝදන සබන් ග්‍රෑම් 80ක්, පපඩම් පැකට්ටුවක්, ශෛල්‍ය මුහුණු ආවරණ 10ක්, භාණ්ඩ වර්ග 20ක් 3998ක සහන මිලට තමයි ලබා දෙන්නේ. සම්බ කිලෝ 10ක් සමග සහල් පිටි, තේ, සීනි, පරිප්පු, කහ, මිරිස් යනාදී වශයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මල්ලක්ම රුපියල් 3998කට තෑගි මළු ලක්ෂයක් අපි රට පුරා වෙළඳ පොළවල් වලට ඉදිරිපත් කරලා තිබෙනවා. රටේ භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රියාවලියේ නිරත වන සිල්ලරට භාණ්ඩ අලෙවි කරන සුපිරි වෙළඳසැල් ජාලා වල 6521ක්, 5834ක්, 5771ක් අය කරන මේ භාණ්ඩ මල්ල අපි 3998කට ජනතාවට ලබා දෙනවා කියන්නේ සෑම සහන මල්ලකම පාරිභෝගිකයට අවම වශයෙන් රුපියල් 1750ක වාසියක් තියෙනවා. අන්න එහෙමයි බන්දුල ඇමතිතුමා සතොසෙන් අපිට අවුරුදු කන්න සහන මල්ලක් දෙන්නේ. ඊළඟට දැන් මේ විදිහට මේ බඩු මලු හදලා දෙන්න වෙලා තින්නේ බඩු මිල ඉහළ නැගලා ජනතාවට දරා ගන්න බැරි තැනකට පත් වෙලා තිබීමත් එක්ක. එතකොට අපි වෙන විකල්පවලට ගමන් කරන්න හොයනවා. ඒ හොයනකොට හාල් ටිකේ මිල ඉහළ යනකොට ඊළඟට අනිත් දේවල් එළවලු මිල මේ ආදිය අහස උසට නගිනකොට අලබතල ටිකක් දෙල් කොස් ටිකක්වත් කන්න පුළුවන්ද කියලා ජනතාව බලනවා වේල පිරිමහ ගන්න. එහෙම බලනකොට ඒවායේ මිලත් හිතා ගන්න බැරි විදියට ඉහළ ගිහින් තියෙනවා තමයි වෙළඳපළ තුල දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඒ ගැනම සකසපු විශේෂ වාර්තාවක් අපේ ප්‍රවෘත්ති අංශයේ සකසපු වාර්තාවක් අපට මුණ ගැසුණේ ඊ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ. ඒ ගැනයි මේ මහපාර අතර කොස් අලෙවි කරන වෙළෙන්දෙක් හොඳටම පිය මුවහත්. ඒ මුවහත් පිහියෙන් ඔහු දිගට හරහට කොස් ගෙඩියට කොටනවා. අන්තිමට රහිනවා. කොස් ඇට හාරල ගලවනවා. බැලූ බැල්මට කොස් ගෙඩියක කතාවක් වගේ තමයි පෙනෙන්නේ. නමුත් ඇත්තටම ඔහු අතින් දිගට හරහට කැපෙන්නේ ඔහුගෙත් අපෙත් ජීවිතේ ආර්ථික ගැටලුයි. අන්තිමට රහින්නේ ගොඩ ගැහෙන්නේ අපේ ජීවිතවල ආර්ථික ප්‍රශ්නයි. එහෙම කියන්නේ මේ කොස් වෙළෙන්දමයි. රුපියල් 10ට 15ට තිබූ කොස් ගෙඩියක් දැන් රුපියල් 500කට වැඩි. මදුළු මල්ලක මිලත් ඒ නිසා ඉහළ ගිහින්. දෙල් ගෙඩියක් රුපියල් 200කට වැඩි. මේ කොස් මදුළුවල කතාව අද අපේ රටේ පාරිභෝගිකින්ගේ ජීවිත පැතිකඩම නේද? හොයාගන්න අමාරුයි. පාලකයෝ කරන වැඩවලින් ගස්වල ගෙඩි ඇවිල්ලත් නැහැ කොච්චර හරි. ගන්න වැඩ කරනකම් මේ රටේ හරියන්නේ නැහැ. මේකව තමයි කවදා හරි ඉස්සරහට ගිහිල්ලා නැතිලා යන්නේ. තමයි තියෙන්නේ කියන්න දෙයක් නැහැ මාත්‍යා ඉතින්.
මිනිස්සුන්ට අන්තිම දෙයියන්ගේ පිටයි. ඉතර කොස්කෙඩියක් මාත්‍යා ගස්සට වැටුවා යන. දැන් රුපියල් 400යි 500යි කොස්කෙඩියක් දෙන්නේ. ඉතින් ගෙනල්ලා මෙතන විකුණනකොට මිනිස්සු කියනවා මෙච්චරද මේවත් ගණන් ගියාද? මේවා පිට රටින්ද? මේවා ගෙනාවේ ඉන්දියාවෙන්ද? ඔන්න ඔය තමයි මිනිස්සු අහන්නේ. ඉතින් ඔයාට උත්තර දෙන්න ගියාම මොනවද කියන්නේ මාත්? මොකද එහෙම ගිනි ගණන් වෙලා ඔක්කොම නැති වෙලා තියෙන්නේ. කාලා තියෙන්නේ. ගන්න දෙයක් නැහැ මාත්‍යා කොස්වල නම්. කොස් නෙවෙයි දෙල් වලත් ඒ වගේ තමයි. දෙලුත් ඒ වගේ තමයි පේනෝනේ ගන්න. දෙල් ගෙඩියක් ඉතින් 200යි තමයි. ජීවත් වෙන්න බෑ දැන් ජීවත් වෙන්න මොනවා කරුවත් හරියන්නේ නැහැ. කුඩුයි ගංජායි විකුණන මිනිහා විතරයි ජීවත් වෙන්නේ. කුඩු ගංජා විකුණන අය පමණක් නෙවෙයි. ජාතික ධනය හොරා කන මිනිසුනුත් යහමින් ජීවත් වෙනවා. සියලු කුණු බේරේ වැවට කිව්වාසේ කොස්මදුලේ මිලත් අන්තිමට දුප්පතාගේ හිස මතමයි නතර වෙන්නේ. හොඳයි ඒ කොස් කතාවෙන් පස්සේ අපි තව කතා කිහිපයක් තියෙනවා උපුටා ගන්නට දිනමින පුවත්පත්වල වැදගත් වෙන පුවත් වාර්තා අපි දැනගත යුතුම කාරණා විශේෂයෙන්ම මේ දිනමින වාර්තා කරනවා තහනම් කළ භාණ්ඩ 600ක් හොරෙන් ගෙන්වූ 25කට වැඩවරදී කියලා පුවතක්. ඒ අතරේ මේ ඉරිදා පුවත්පත්වලත් අද වාර්තා අපිට කියවන්න ලැබෙනවා. හෙට දවසේ අපි විස්තර ඇතුවේ බලමු මේ ආනයනය තහනම් කරලා තියෙද්දී ඇපල් දොඩම්මිදි ආදී විදේශ රටවලින් ගෙන්වන දේවල් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ ඇති වෙන්න මෙරටට ගෙන්වලා තියෙනවා කියලා අද ඉරිදා පුවත් වාර්තා අතර අපට කියවන්නට ලැබෙනවා. ඒ සමග විවිධ අදහස් දැක්වීම් පෙළක් අපට මුණ ගැසෙනවා දිනමින පුවත්පතේ. ඉදිරියට එන ආණ්ඩුවකටවත් ගොඩ ගැනීමට නොහැකි තැනකට රට ගමන් කරමින් සිටිනවා. එජාප නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ නාගරික සංවර්ධනයට හා මහවැලියට අයත් ඉඩම් ආණ්ඩුවේ ගජමිතුරන්ට දීමට සූදානම් වෙනවා. කබීර් හෂීම් ඇතුමා මේ කියන්නේ ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටික හදාගෙන තිබුණා නම් අද පෝලිම් එන්නේ නැහැ කියලා හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කියනවා. ඒ අතරේ සිසිර ජයකොඩි රාජ්‍ය ඇමතුමා කියනවා පිටිකිරි වෙනුවට ඔසු කැඳ නව අලවිසල් ඇරඹීමට යයි කියලා අද දිනමින වාර්තා අතර දකින්න පුළුවන්. මේ අතරේ අපට අහන්න දකින්න ලැබුණා ජාවදුපත් අසල භූකම්පනයක් සුනාමි අවදානමක් නැහැ කියලායි මේ පිළිබඳව කියවෙන්නේ. රිච්ච මාපකයේ 6.6ක ප්‍රබලතාවකින් යුතු භූකම්පනයක් ඇති වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් අද දිනමින පුවත්පත වාර්තාවක් ගෙනෙනවා. ඊළඟට අපට දකින්නට පුළුවන්කම ලැබෙනවා දිවයින බලද්දි යුද අපරාධ චෝදනාවලින් කොටින්ගේ නම් ඉවත් කර හමුදාවටම වරද දාලා ශ්‍රී ලංකාවේ යුද අපරාධ 170ක් සිදු වී ඇති බවත් ඊට කොටි ත්‍රස්තවාදීන් සහ හමුදාව වගකිව යුතු බවත් සඳහන් කරමින් කොළඹ අමරිකානු තානාපති කාර්යාලය අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත පිටු 68ක රහස් වාර්තාවක් යවා තිබෙනවා කියලයි මේ වාර්තාවේ තවදුරටත් සඳහන් වෙන්නේ. ඊළඟට සුදුලූණු වංචාවෙන් බැටකන සමාගම් අධ්‍යක්ෂකට මරණ තර්ජන කිරීම CIDට මේ ගැන ඉදිරිපත් වුණු පැමිණිල්ල ගැනත් අද පුවත් වාර්තා තුල සමාජ මාධ්‍යවල හුවමාරු වන දේවල් ගැන කිසිවක් කීවේ නැහැ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක SSP නිහාල් තල්දුව උපුටා දක්වමින් අද දිවයින පුවත්පත වාර්තා කරනවා සමාජාලා මාධ්‍යනෝ වෙනත් මාධ්‍යකින් අපහාස කිරීමක් සම්බන්ධව ප්‍රකාශනිකුත් කිරීම හෝ හුවමාරු කිරීමක් කළ නොහැකි බවට තමා කිසිදු ප්‍රකාශයක් කර නැතයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව උපුටා දක්වමින් අද දිවයින පුවත්පත වාර්තාවක් ගෙනෙනවා. කොහොම වුණත් වාර්තා පළ කිරීමේදී පළ කරපු වාර්තා හුවමාරු කර ගැනීමේදී සැලකිලිමත් වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඊළඟට ලංකාදීප පුවත්පත බලද්දී අපිට ඉහළින්ම දකින්නට පුළුවන් මැති සභා උළෙලට ආචාර්ය වෙඩිමුර රතපෙළ පාලි නැහැ. ඉතා චාමෙට කියලායි සඳහන් වෙන්නේ වර්තමාන ජනාධිපතිවරයා බොහෝ අවස්ථාවන් වල කටයුතු කළ ආකාරයෙන්ම මේ අවස්ථාවෙත් කටයුතු කරන බවයි මේ කියන්නේ. පෝරලේකම් කාර්යාලයේ කුණු පෝරවලට කෝටි 107ක් දීලා 2020 කොල්ලයක් විගණනයකට හසුවීමක් පිළිබඳව අද එලෙස වාර්තා. ඊළඟට පෑලියගොඩ මැනින් මාකට්ටුවේ එළවලු මිල බහී කියලා ඔන්න වාර්තාවක අද දකින්න පුළුවන් මිල බැස්සත් එළවලු ගන්න වෙළඳ අඩුයි කියලා ජනතාව එළවලු ගන්නවා අඩුයි කියලා අපට ඊළඟට වාර්තා වෙනවා. ඒ අතර පාකිස්තානයෙන් බීට්රූට් හොරෙන් ගෙනත් දඹුල්ලේ වෙච්ච ජංජාලයක් පිළිබඳව කිලෝව 220යි කියලා අද ලංකාදීප පුවත් වාර්තා අතර අපට මුණ ගැහෙනවා. උපවාසයක් තුන හම්බන්තොට ලුණුලේවාය ඉදිරිපිට නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් පවත්වාගෙන ගිය උපවාසයක් උපවාස පැදුරෙන් හම්බන්තොට පුරපති අසාධ්‍යව රෝහලට කියලත් අද වාර්තා අතර දකින්නට පුළුවන්. ජංගම සිත කාමරයකුත් ඒ අතර ගෙනත් තියාගෙන තමයි නගරාධිපතිවරයා උපවාසයේ යෙදුනේ කියලත් සඳහන් වෙනවා. කොහොම වුණත් එතුමා රෝහල්ගත කිරීම ගැන අද මේ වාර්තා අතර අපට කියවන්නට පුළුවන්කම තියෙනවා. මේ සමගම ලංකාදීපේ තවදුරටත් තියෙනවා ලිංගික අපහරණ චෝදනා ඇන්ඩ්‍රු කුමරු රාජකීය තනතුරු වලින්
තුලින් පහ කරයි එලිසබෙත් රජනගේ තීරණයක් කියලත් අද මේ වාර්තා අතර මෙන්න පළ වෙලා තියෙනවා ඒ කියවපු කිහිපෙම පාහේ. ඊළඟට අපි දිනමින පුවත්පතට යලිත් අවධානය යොමු කරනවා. ඊට පෙර දිවයිනට අවධානය යොමු කරලෙමු. සමගි විහිදුම් බලඝණය අද රත්නපුරයෙන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගයේ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීම පිළිබඳව මේ තරුණ තරුණියන් ඒකරාශී කර ගැනීමේ වැඩපිළිවෙල විදියටයි නම් කරන්නේ සමගි විහිදුම් බලඝණය. ඊළඟට දිනමින පුවත්පතේ අපි උපුටා ගන්නට ගිය වාර්තාව තමයි පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය 22 වෙනිදා උසස් පෙළ පෙබරවාරි 7 නිශ්චිතවම ආරම්භ වෙනවා කියලා තමයි අද දිනමින පුවත්පත අවධාරණය කරන්නේ. මේ අතරේ මධ්‍යම අධිවේගයේ ඇතුගල්පුර පිවිසුම අද ජනතා අයිතියට පත් කිරීම පිළිබඳව දිනමින පුවත් වාර්තාවක් තුළ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. අභියෝග තිබුණත් ඉතිරි වැඩ කඩිනමින් කරනවා කියලා තමයි මහා මාර්ග අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්සන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කරන්නේ. මධ්‍යම අධිවේගයේ මේ කොටස තමයි එතෙක් මෙතෙක් අධිවේගයක අපට දකින්නට මුණ ගැසෙන ලස්සනම කොටස නිර්මාණය වෙන්නේ. මෙය ලස්සනට ඉදිරියට ගලාගෙන යන්නට කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. මේ අධිවේගී මාර්ග තුලින් ලංකාවේ ජනතාවගේ ජීවිත තව පහසු කරවීම තමයි සිදු විය යුතු වන්නේ. කාලය ඉන්ධන වැයවීම අවම කර දීම මේ පසුපස ඇතැම් වෙලාවට නමුත් අපට අහන්නට ලැබෙන්නේ විවිධ වූ අල්ලස් දූෂණ වංචා පිළිබඳව කතා. ඉතින් කොහොම වුණත් මේ මධ්‍යම අධිවේගය අද විවෘත වීම රටට දායාද කිරීම මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස පිළිබඳව අද මෙලෙස වාර්තා අපට මුණ ගැසෙනවා. වෙලාව අවසන් අපට ලැබිච්ච අපි පත්තර කියවුවා ඔබ අහගෙන බලාගෙන හිටියා. ඒ තුලින් ඔබේ ජීවිතයට බොහෝ දේ එකතු කරගන්නට ඇති කියලා අපි හිතනවා. ඒ ගැන හිතන්න වෙලාව දෙමින් අපි සමු ගන්නවා යලිත් හෙට හමු වන බලාපොරොත්තු වෙන්න. ඔබට සුවදායි සුබ දවසක් වේවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.